තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද මේ කොටසින් මම කතා කරන්නේ මේ වීඩියෝ එකෙන් මධ්‍යම පළාත් අවසාන වාර පරීක්ෂණ 2018 පළවෙනි පත්‍රයේ විවෘත රචනා ප්‍රශ්න පහ තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි වැඩි කතා කරන්නේ නැතුව අපි මේ කොටසට යමු. අපිට තියෙනවා පළවෙනි ප්‍රශ්නේ වෙලෙන්දෙක් තම කඩේ සඳහා ගෙන ගිය මුදලින් 3/1 පළතුරු මිලදී ගැනීමට. ඒ කියන්නේ මෙන්න වෙලෙන්දෙක් තමන්ගේ කඩේට අරන් ගිය පළතුරු වලින් මුදලක් අරන් ගිහිල්ලා 3/1 පළතුරු මිලදී ගන්න. 3/1 පළතුරු මිලදී ගන්න. යදවලා ඉතිරියෙන් 4/1 එළවලු මිලදී ගැනීමට යොදනවලු. හරි. අපිට රෝමිලක්කම් එකේ කියනවා පළතුරු මිලදී ගැනීමෙන් පසු ඉතිරි වූ භාගය කොපමණද කියලා අහනවා. ඒතර පළතුරු මිලදී ගත්තේ 3/1යි. අපිට පුළුවන් පළතුරු මිලදී ගත්තට පස්සේ ඉතුරු වෙච්ච ගාන හොයාගන්න. එකෙන් අඩු කරනවා 3/1. එතකොට අපිට එනවා කීයක් කියලාද? 3/2. ඒ කියන්නේ පළතුරු මිලදී ගත්තට පස්සේ අපිට ඉතුරු වෙනවා 3/2. ඊට පස්සේ අපිට කියනවා එළවලු මිලදී ගැනීම සඳහා මුදලින් කොපමණ භාගයක් වියදම් කරේද? එතකොට අපිට කියනවා මෙතන ඉතිරියෙන් 4/1 තමයි එළවලු මිලදී ගැනීම යොදවන්නේ. එතකොට ඉතිරි වුණා 3/2. ඒ 3/2න් කොච්චරක්ද? 4/1. අල්ලයන්ෙන් කියන්නේ ගුණ කිරීමක්. 2ට 2 ඒවා 1යි. 4ට 2 ඒවා 2යි. ඒ කියන්නේ මෙතනින් අපිට එනවා එයා අරන් ගිය මුදලින් 6/1 මොනව ගන්නද? එළවලු මිලදී ගන්න යොදවලා. අරන් ගිය මුදලින් 6/1 එළවලු මිලදී ගැනීමට යොදවලා. ඊට පස්සේ රෝමිලක්කම් 3. රෝමිලක්කම් 3 කියන්නේ පළතුරු හා එළවලු මිලදී ගැනීමට යෙදවූ මුදල. ඒතර බලන්න පළතුරුයි එළවලුයි කියන දෙකම ගන්න යොදවූ මුදල කොච්චරක්ද කියලා. පළතුරු ගන්න 3/1යි එළවලු ගන්න 6/1යි. කියන්නේ මෙයා අපිට ගන්න පුළුවන් පොදු හරයක් අරන් සුළු කරොත් අපිට එනවා 6/3ක් කියලා. කියන්නේ 6/3ක් කියලා කියන්නේ 2/1. ඒ කියන්නේ මෙන්න මේ ಜಾති දෙකම ගන්න කොච්චරක් ගිහිල්ලාද 2/1. ඊට පස්සේ ඉතුරු මුදල තමයි සිල්ලර බඩු ගන්න අරන් තියෙන්නේ. කියන්නේ සිල්ලර බඩු වලට අරගෙන තියෙන්නේ ඉතුරු මුදල. ඒ කියන්නේ ඉතුරු මුදල කියලා කියන්නේ එකෙන් අඩු කරනවා එළවලුයි පළතුරුයි ගන්න 2/1 ගියා. එතනනුත් වෙනවා 2/1 කියලා. ඒ කියන්නේ අපිට බැලුවොත් තේරෙනවා එළවලු සහ පළතුරු මිලදී ගැනීමට යොදවපු මුදලයි සිල්ලර බඩු මිලදී ගැනීමට යොදවපු මුදලයි මොකද වෙන්නේ? සමානයි. අපි ලියනවා එළවලු හා පළතුරු මිලදී ගැනීමට යෙදවූ මුදල. එළවලු හා පළතුරු මිලදී ගැනීමට යෙදවූ මුදල මොකද වෙන්නේ? සමාන වෙනවා සිල්ලර බඩු මිලදී ගැනීමට යෙදවූ මුදල. සිල්ලර බඩු මිලදී ගැනීමට යෙදවූ මුදලට. ඔන්නෝමයි කියන්නේ. ඊට පස්සේ අපිට කියනවා එළවලු මිලදී ගැනීම සඳහා යෙදවූ මුදල 6/1 කියන්නේ රුපියල් 2400ක්. එළවලු සඳහා මිලදී ගැනීම මුදලයි භාගයක් විතර අපි හොයාගත්තා 6/1 කියලා. මේ 6/1 කියලා කියන්නේ අපිට කියනවා රුපියල් 2400ක් නම් සිල්ලර බඩු මිලදී ගැනීමට යෙදවූ මුදල 6/1 කියලා කියන්නේ 2400ක්. කියන අපෙන් අහන්නේ සිල්ලර බඩු මිලදී ගන්න යෙදෙන්නේ 2/1. ඒ කියන්නේ 6/3ක් කියන අදහස. එහෙනම් 6/3ක් හොයන්න මොකද කරන්නේ? රුපියල් 2400 මම වැඩි කරනවා 3ෙන්. එතකොට මට උත්තරයක් එනවා රුපියල් 7200ක් කියන. හරි. ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අපිට තියෙනවා මෙන්න මේ වගේ රූපයක් දීලා තියෙනවා. හරි. මේ වගේ රූපයක් දීලා මෙන්න මේ දිග 42යි. මෙයා 4යි. මෙයා 10යි. මෙයා 48යි. ඔන්නම දීලා තියෙනවා. අපිට කියනවා මේ ත්‍රිකෝණාකාර කොටසේ සහ අර්ධ වෘත්තාකාර කොටසේ මල් වගා කරලා තියෙනවා. මෙන්න මේ ඉතිරි කොටසේ වගා කරලා තියනවලු මොනවද? තනකොළ වගා කරලා තියෙනවා කියලා කියනවා. ඒකේ සිම්පල් A යටතේ පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා අර්ධ වෘත්තාකාර කොටසේ චාප දිග මෙන්න මේ චාප දිග අහන්නේ. ඒතර අපිට වෘත්තයක පරිධිය ගන්න අපි 5D වලින් අපිට ගන්න පුළුවන් නේ. 22 බෙදීම 7යි D කියලා කියන්නේ විස්කම්භය 42යි. එයාගෙන් භාගයක්.
එතකොට මෙතනින් 2 1යි 42ට 2 21යි 7ට 7 1යි 21ට 7 3යි අපිට උත්තරයක් එනවා මීටර් 66යි. ඒ කියන්නේ අර්ධ වෘත්තාකාර කොටසේ චාප දිග අපිට එනවා මීටර් 66ක්. ඊට පස්සේ අපිට කියනවා මල් වවා ඇති බිම් කොටස වටා වැටක් යොදා ඇති වැටේ දිග. ඒ කියලා කියන්නේ මල් වගා කරලා තිනවා කියන්නේ මේ ත්‍රිකෝණාකාර කොටසේ සහ අර්ධ වෘත්තාකාර කොටසේ තමයි මල් වගා කරලා තිනවා කියලා කියන්නේ. ඒතර අපි එයාගේ වටේ දිග අහන්නේ. අපි මෙතනින් පටන් අරන් යන්න. මෙයා 4යි මෙයා 4යි අපිට ලකුණු කරලා තියෙනවානේ. මෙතනින් 4යි එකතු කිරීම මේ ටික 66යි එකතු කිරීම මේ ටික 4යි එකතු කිරීම මේ ටික කීයද? මෙතන ඉඳන් මෙතනට 24යි මේ ටික 10යි ඒ කියන්නේ මේ ටික 14යි. එකතු කිරීම 48යි. දැන් මේ ටික එකතු කරාම අපිට එනවා 66යි 4යි 70යි 70යි 4යි 74යි 74යි 4යි 78යි 88යි 88යි 8යි 96යි 96යි 40යි කියලා කියන්නේ අපිට එනවා 136යි මීටර කියලා. ඒ කියන්නේ අපිට මෙයාගේ වටේ දිග එනවා මීටර 136ක්. ඊට පස්සේ රෝම ඉලක්කම් 3 කියනවා තනකොළ වවා කර ඇති කොටසේ වර්ගඵලය කොහොමද කියලා අහනවා. රෝම ඉලක්කම් 3 අපිට කියනවා තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය. එතකොට තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය ගත්තී පුතේ මෙන්න මේ සම්පූර්ණ ඍජු කොටසේ වර්ගඵලය. මම ඉස්සෙල්ලාම ABCD වර්ගඵලය හොයනවා. එයාගේ වර්ගඵලය මට ගන්න පුළුවන්. එයාගේ දිග වැඩි කරනවා එයාගේ පළල 24. එතකොට 48 24න් මම පැත්තක වැඩි කරලා බලනවා. එතකොට මට උත්තරයක් එනවා 4 වරක් 32න් 2යි 3ක් ඉතුරුයි 4 වරක් 4 16යි 3යි 19යි දෙවරක් 16න් 6 එකක් ඉතුරුයි දෙවරක් 4 8යි 1යි 9යි. එතකොට මෙතනින් එනවා උත්තරයක් 1152. right? එතකොට මෙයාගේ වර්ගඵලය වර්ග මීටර 1152ක් කියලා එනවා. මේ සම්පූර්ණ ලොකු එක්කෙනාගේ වර්ගඵලය. දැන් අපි හොයනවා මේ කැලේ වල වර්ගඵල වෙන වෙන. මම ABE කොටසේ වර්ගඵලය වෙනවා ත්‍රිකෝණාකාර කොටස. යාගේ වර්ගඵලය ගන්න පුළුවන් දෙකෙන් එක වැඩි කිරීම ආධාරකය 48යි එයාගේ ලම්බ උස 14යි. එතන මට මෙතනින් 2 1යි 14ට 2 7යි කියලා සුළු කරන්න පුළුවන්. 4ක් 56න් 6යි 5ක් ඉතුරුයි. 4ක් 4 28යි 5යි 33යි. එතකොට එතනින් එනවා එයාගේ වර්ගඵලය වර්ග මීටර 336ක් කියලා එනවා. ඊට පස්සේ මම හොයනවා අර්ධ වෘත්තාකාර කොටසෙත් වර්ගඵලය හොයන්න. එයාගේ වර්ගඵලය ගන්න පුළුවන් 5r වර්ග 22 බෙදීම 7යි වැඩි කිරීම r කියලා කියන්නේ අරය. කියන්නේ 21 වැඩි කිරීම 21 වැඩි කිරීම එයාගේ භාගයක්. ඊට බෙදීම 300ට දැම්මොත් 180 බෙදීම 300ටයි කියලා දාන්න ඕනේ. එතන මෙතනින් සුළු වෙනවා 7 1යි 21ට 7 3යි 2 1යි 22ට 2 11යි. එතන මෙතනින් එනවා 3 වරක් 1 3යි 3 වරක් 2 6යි 63 63 11න් වැඩි කරනවා 1 වරක් 3 3යි 1 වරක් 6යි 1 වරක් 3 3යි 1 වරක් 6 6යි. එතකොට මෙතනින් එනවා 693යි වර්ග මීටර කියලා. right? එතකොට දැන් අපි කරන්නේ මොකක්ද? මෙයාගේ බලනවා එකතු කරලා කොච්චරක් අයින් කළාද? 6යි 3යි 9යි 9යි 3යි 12න් 2යි එකක් ඉතුරුයි 4යි. එතකොට මෙතනින් එනවා 1029 වර්ග මීටර කියලා මෙයයි වර්ගඵලය. එහෙනම් තනකොළ වාදී කොටස වර්ගඵලය අපිට ගන්න පුළුවන් 1152කින් අපි අඩු කරනවා 1029. 12න් 9ක් 3යි 4න් 2ක් 2යි මෙතනින් 1යි අපිට එනවා තන පිඩලි වගා අල්ලා ඇති කොටසේ වර්ගඵලය වර්ග මීටර කීයක් කියලාද 123ක් කියලා අපිට උත්තරේ එනවා. ඊළඟට අපිට කියනවා ABE ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානවද ඍජුකෝණාශ්‍රාකාර හැඩයක් ලැබෙනසේද ABCD ඍජුකෝණාශ්‍ර පිටතින් AB පාදයක් වෙන්න මෙන්න මෙතනින් AB පාදයක් වෙන ඍජුකෝණාශ්‍රාර කොටස තනකොළ වවන්නේ නම් එහි පළල මෙන්න මෙහෙම ඍජුකෝණාශ්‍රාර කොටස තනකොළ වවනවා. අන්න ඒක අහන්නේ. හැබැයි එයාගේ වර්ගඵලය මොකද වෙන්න ඕනේ? ABE ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මේ වර්ගඵලයට සමානයි. කියන්නේ මෙයාගේ අපි දන්නවා දිග 48යිනේ. මෙයාගේ වර්ගඵලය වර්ග මීටර 336ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට රෝම ඉලක්කම් 4ද සිද්ධ වෙනවා. මෙයාගේ පළල හොයාගන්න. right? ඒත් අපිට සිද්ධ වෙනවා B යටතේ අපිට සිද්ධ වෙනවා මෙයාගේ පළල හොයාගන්න. මෙන්න මේක හොයාගන්න වෙනවා. මම මෙයා x කියලා හිතන්න. එතන මට x ට උත්තරයක් ගන්න පුළුවන්. 336 මම බෙදනවා 48. හරි. අපි 336 48න් බෙදුමු. පැත්තක 336 බෙදනවා 48. එතන 48 ඒවා මම නිකමට 7ක් වගේ දාලා බලන්න.
4ක් අඩ 56න් 6යි 5ක් ඉතුරුයි 4ක් අතර 28යි 5යි 33යි. ඒ කියන්නේ මට මෙයාගේ පළල එනවා කීයක් කියලාද? මීටර් 7ක්. එතකොට මම මෙතන පළල මීටර් කීයක් කියලා පෙන්නනවද? මීටර් 7ක් කියලා ඔන්නෝම පෙන්වන්න ඕනේ. ඊළඟයි බලමු තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේදී අපිට කියන්නේ මෙන්න මෙහෙම. තුන්වෙනි ගානේ රාජ්‍ය සේවකයෙකු 108ක වාර්ෂික සුළු පොලියට රුපියල් ලක්ෂ 2ක ණය මුදලක් ලබා ගන්නවා කියලා කියන්නේ. හරි. වසර දෙකක් අවසානයේ පොලිය. එතකොට අපි මුලින්ම වසරකට පොලිය හොයනවා. එතකොට වසරකට පොලිය හොයා ගන්න පුළුවන්. එයා ණයට ගත්ත මුදල ලක්ෂ 2යි. අන්නේ ලක්ෂ 2 අපි වැඩි කරනවා වාර්ෂික පොලිය අනුපාතිකයේ 108. එතන මෙතනින් බින්දුවකට බින්දු දෙකක් කැපෙනවා. අපිට එනවා මෙතනින් උත්තරයක් රුපියල් කීයක් කියලාද? රුපියල් 16000. එහෙනම් වසර දෙකකට ගෙවන පොලිය හොයන්න මෙයා දෙකෙන් වැඩි කරනවා. අපිට උත්තරයක් එනවා කීයක් කියලාද? රුපියල් 32000ක් කියලා. අපිට උත්තරයක් එනවා රුපියල් 32000ක්. අවුරුද්දකට පොලිය 16000ක් නම් අවුරුදු දෙකකට පොලිය හොයන්න අපි මොකද කරන්නේ? යා වැඩි කරනවා දෙකෙන්. ඊට පස්සේ රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 කියනවා වසර දෙකක් අවසානයේ ගෙවිය යුතු මුළු මුදල. එතකොට මෙයා ණයට ගත්තේ පුතේ රුපියල් ලක්ෂ 2ක්. එතකොට යා ණය නිදහස් වෙන්න ඒ ණයට ගත්ත මුදලට අමතරව අර අවුරුදු දෙකට පොලිය ගෙවන්නත් ඕනේ. එතකොට යා ණයෙන් නිදහස් වෙන්න රුපියල් 2,32,000ක් ගෙවන්න ඕනේ. හරි. ඊළඟට B. B එකේදී අපිට කියනවා ඉහත සඳහන් ණය මුදල 112ක වාර්ෂික වැල් පොලියක් ගෙවන ස්ථිර තැන්පතුක තැන්පත් කරයි වසර දෙක අවසාන වෙන මුදල. එතන එයා ගත්තේ රුපියල් ලක්ෂ 2ක්. එයා ඒ ලක්ෂ 2 112ක් ගෙවන බැංකුවක තැන්පත් කරනවා කියලා කියන්නේ. හරි. එතකොට අවුරුදු දෙකක් අවසානයේ මුළු මුදල ගන්න අපි මොකද කරන්නේ? එයා වැඩි කරනවා 100ට 112යි. එතකොට එනවා අපිට අවුරුද්දකදී එයා ගාව තියෙන මුදල අවුරුදු දෙක ගන්න හොයන්න නම් මෙයා ආයෙ වැඩි කරනවා 100ට 112යි. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. එතකොට 112 මම 112න් වැඩි කරලා බලන්න. දෙවරක් 2 4යි. දෙවරක් 1 2යි. දෙවරක් 1 2යි. එතකොට මෙතනින් එනවා 112. මෙතනින් එනවා 112. 4යි. මෙතනින් 4යි. 5යි 2යි 1යි. ඊට පස්සේ ආවම වැඩි කරනවා කීයද? 2. දෙවරක් 4 8යි. දෙවරක් 4 8යි. දෙවරක් 5 10යි බිංදු එකක් ඉතුරුයි. දෙවරක් 1 2යි. එතකොට මට මෙතනින් එනවා රුපියල් 2,50,880. වසර දෙකක් අවසානයේ මෙයා ගාව තියෙන මුදල අපිට එනවා රුපියල් 2,50,880. ඊට පස්සේ ඒක රෝම ඉලක්කම් 2 යන්නේ වසර දෙක අවසානයේ ඔහු ලබන ලාභය. එතකොට මෙයා වසර දෙකක් අවසාන රුපියල් 2,50,880ක් ලැබුවට මෙයා ණයට අරන් දැම්මේ. එතකොට මෙයා ණය ගෙවද්දි මෙයාට ගෙවන්න උනා කීයක්ද? රුපියල් 2,32,000ක් ගෙවන්න උනා. එතකොට අපි මෙයාගෙන් මෙයා අඩු කරනවා. එතකොට 0යි 8යි 8යි 10න් දෙකක් 8යි 4න් 3ක් 1යි. අපිට එනවා රුපියල් 18,880ක් කියලා. හරි. ඔන්න අපේ තුන්වෙනි ප්‍රශ්නේ. අපි ඊළඟට යමු අපේ හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගණිතයේ දෙක පත්‍රයේ B කොටස සඳහා ඇති ජ්‍යාමිතික ප්‍රශ්න 3කට පිළිතුරු සැපීමෙන් සිසුන් 60 දෙනෙකු ලබාගත් ලකුණු පිළිබඳ ව්‍යාප්තියක් පහක් දැක්වේ. 0.5 හා 5.10 පරාසද ලබාගත් සිසුන් ගන්න සමාන වෙනවා වගු ඉස්තනවලට. එතන ඒ දෙක සමානයි කියලානේ කියන්නේ. එතන බලන්න මෙතනදී මෙතන පුතේ 15/12යි 27යි 27යි 9යි 34යි 40ක්. හරි. එතකොට මෙතනදී 40ක් ඉන්නවා අර ටික. මේ දෙක සමාන කොහොම 60ක් ඉන්නවනේ. ඒ කියන්නේ ඉතුරු වෙච්ච ගාන 20යි. ඒ කියන්නේ 5 0.5ට 10යි 5 10ට කියන 10යි අපි මේ ස්තන් දෙක සම්පූර්ණ කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා වගු ඇසුරෙන් දෙනවද කොටු ජාලය මත ජාල දෙක අඳින්න කියන. එතකොට අපිට අඳින්න පුළුවන් මෙන්න මෙහෙම. හරි. මම ඔන්න අඳින්න. මෙතන බිංදුව 5 10 15 20 25 30 35 මම මේ ගන්නවා ලකුණු. ඊට පස්සේ සිසුන් ගණන් උඩරිම ඉන්නේ 15යි. මම දෙකෙන් දෙකට ගන්න 2යි 4යි 6යි 8යි 10යි 12යි 14යි 16යි. right. හරි. අපිට කියනවා 0.5ට සිසුන් 10යි. ඔන්න 0.5ට 10යි. 5 10ට 10යි.
ඊළඟ 10 15 වෙනදී 15ක් ඉන්නවා. 15ක් කියලා කියන්නේ 14යි 15යි මැද්දේ. හරි. ඊළඟ 15 20 12යි. 20 25 9යි. 25 34යි. හරි. ඔන්නම අපි යන්න. ඊළඟ අපිට කියන අවසානයේ ජාල රේඛ ඇසුරෙන් සංඛ්‍යාත බහුවසන් දෙන්න කියලා කියනවා. අපි එතන මේ හැම එක්කෙනාගේ මැද්දේ 40ක් ඔන්න වගේ ලකුණු කරනවා. ඊට පස්සේ ඉවර වෙලත් ලකුණු කරනවා. එතන මතක තියාගන්න මෙතන පටන් ගද්දි මෙතන පහෙන් පහට යන්නේ. මම මෙතන ඍණ 5ක් ලකුණු කරගෙන මෙතනත් මැද්දේ දාලා මේගොල්ලන් මොකද කරන්නේ? අඩුලක් තියලා පැහැදිලිව යාක අවසානයේ මෙන්න මෙයාවයි ත්‍යාග කර. ඔන්න අපේ සංඛ්‍යාත බහුව. එතන මේක හරිම ලේසි ගානක්. මේ මධ්‍යම පළාතේ අවසාන වාර පරීක්ෂණේ මේ ගාන ලකුණු 10 ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ කියනවා මල්ලක පළමු පහේ ගුණාකාර ලියන ලද සරසම කාඩ්පත් 6ක් ඇත. මල්ලට අත දමා අහඹු ලෙස කාඩ්පතක් විතරගෙන අංකය සටහන් කරගෙන එය මල්ලට නැවත දමා ආපසු ගන්න. අර මල්ලට දාලා ගන්න. එතකොට මෙතන තියෙන පහේ ගුණාකාර ලියපු කාඩ්පත් 5 10 15 20 25 30. රයිට් කාඩ්පත් 6ක්. එතන මේ පැත්තේ 5යි 10යි 15යි 20යි 25යි 30යි. ගත් එක්කෙනා ආපහු දානවා. ඒ කියන්නේ පළවෙනි පාරත් 5 ලැබෙනවා දෙවෙනි පාරත් 5 ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔක්කොම ලැබෙන්න පුළුවන්. පළවෙනි පාර 10 ලැබුණොත් දෙවෙනි පාරත් 10 ලැබෙන්න පුළුවන්. ඒ ඔක්කොම ලැබෙන්න පුළුවන්. මට එතකොට මෙන්න මේ කොටු දැල මත මේ සියලුම අක්ෂර ටික ලකුණු කරගන්න පුළුවන්. right නොම ලකුණු කරගන්න පුළුවන් ඔක්කොම ටික. ගැටලුවක් නැහැ. දැන් අපෙන් අහන ප්‍රශ්නේ බලන්න. අපිට කියනවා කාඩ්පත් දෙකම 10 ගුණාකාරයක් වීමේ සම්බන්ධය. හරි. කාඩ්පත් දෙකම 10 ගුණාකාරයක්. එතකොට කාඩ්පත් දෙකම 10 ගුණාකාරයක් වෙද්දි මෙතන පහෙන් වෙන්නේ නැහැ නේ. 10 ගත්තොත් 10යි 10යි. 10යි 20යි. 10යි 30යි. 20 ගත්තොත් 20යි 10යි. 20යි 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 30යි. 30යි 10යි. 30යි 20යි 30යි 30යි. ඔන්න ඔය ටිකනේ. එතන මෙතන කාඩ්පත් දෙකම 10 ගුණාකාරයක් කියම ඔන්න අපි ලකුණු කරා. එතන මෙතන තියෙනවා ඔක්කොම 9ක්. මේ ඔක්කොගෙම තියෙනවා 36. එතන 36න් 9. මෙයා සුළු කරාම වෙනවා අපිට කීයක් කියලාද? 4න් එකක් කියලා එනවා. ඔය රෝම ඉලක්කම් 1. මේ 2. right? ඊළඟ සිම්පල් B යටතේ කියනවා ඉහත පරීක්ෂණයේ පළමුව ගන්නා කාඩ්පත මල්ලට නොදමා නැවතත් අහඹු ලෙස කාඩ්පතක් ගන්නේ නම් අපිට කියනවා පිටතටගත් කාඩ්පත 5 ගුණාකාරයක් පමණක් වීමේ ප්‍රතිඵලය A 10 ගුණාකාරයක් වීමේ ප්‍රතිඵලය B. හරි. එතකොට අපිට කැපිටල් A හා B කියලා අපි ගන්න. මේ කැපිටල් A කියලා කියන්නේ 5 ගුණාකාරයක් විතරයි. එතකොට අපිට මෙතනදී 5 10 15 20 25 30 කියලා තිබ්බා. එතන 5 ගුණාකාරයක් විතරක් කියන්නේ 25යි 15යි 5යි ගන්න පුළුවන්. එතන මෙතනදී අපිට ලියන්න පුළුවන් මෙතන 6න් 3ක්. මෙතන 5 ගුණාකාරයක් වීම 6න් 3ක්. ඒතර ඒ වගේම 10 ගුණාකාරයක් වීමත් අපිට ගන්න පුළුවන් 6න් 3ක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියනවා 10 ගුණාකාරයක් ගත් එක හැබැයි අපි අපහු මල්ලට දාන්නේ නැහැ. හරිද? අපි ගත් එක්කෙනා අපහු මල්ලට දානවද? ගත් එක්කෙනා අපි අපහු මල්ලට දාන්නේ නැහැ. එතකොට දැන් මතක තියාගන්න. මෙන්න දෙවෙනි පාර. දැන් මෙතනදී ලැබෙන්නේ 5 එක්කෙනෙක්. එතන 5 එක්කෙනෙක් අඩු වෙනවා. එතන මෙතන තිබ්බේ 5 ගුණාකාර 3යි 10 ගුණාකාර 3යි තිබ්බේ. මෙතනදී 5 ගුණාකාරයක් හම්බ වෙනවා කියන්නේ දැන් 5 ගුණාකාර තියෙන 2යි. එතකොට මෙතන මෙයා වෙනවා 5න් 2ක්, මෙයා වෙනවා 5න් 3ක්. මෙතනදී වෙන්නේ මොකද්ද? 10 ගුණාකාරයක් ලැබෙන්නේ. එතකොට 10 ගුණාකාරයක් අඩු වෙනවා. ඒ කියන්නේ මෙතනදී වෙන්නේ මෙයා 5න් 3ක් වෙනවා, මෙයා 5න් 2ක් වෙනවා. ඊට පස්සේ අපිට කියනවා රුක්සලහන ඇසුරෙන් එක් අවස්ථාවකදී පවණක් 5 ගුණාකාරයක් ලැබෙන සම්භාවිතාව. එක් අවස්ථාවකදී පවණක් 5 ගුණාකාර ලැබෙන අවස්ථාව වෙන්නේ එකක් මෙන්න මෙයා. අනෙක් අවස්ථාව වෙන්නේ මෙන්න මෙයා. හරි. එතකොට එක් අවස්ථාවකදී පවණක් කියලා කියන්නේ එහෙනම් අපිට මෙයාගේ සම්භාවිතාව ගන්න පුළුවන්. 6න් 3 වැඩි කරනවා 5න් 3. 6න් 3 වැඩි කිරීම 5න් 3. එයාට එකතු කරනවා මෙයාගේ සම්භාවිතාව. එයාත් එනවා 6න් 3 වැඩි කිරීම 5න් 3. right? එතන මෙතනින් එනවා 6 වරක් 5 30යි. මෙතනින් එනවා 30න් 9ක්. මෙතනත් එනවා 30න් 9ක්. එහෙනම් අපිට උත්තරේ එන්නේ 30න් 18ක් කියලා. එතන මෙයා සරල කරාම
6 3යි 6 5යි. එයාගේ සම්භාවිතාව වෙන අපිට කීයක් කියලාද? 5න් 3ක් කියලා. ඔන්න පුතේ. මධ්‍යම පළාත් 2018 අවසාන වාර පරීක්ෂණයේ පළමු පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 5 සාකච්ඡා කිරීම කරා. එතකොට අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මධ්‍යම පළාතේ 2018 දෙවැනි පත්‍රය සාකච්ඡා කරන වීඩියෝ. එහෙනම් එතෙක් ඔබට තෙරුවන් සරණයි.